විදිහට ලංකාව නියෝජනය කරන ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකික තරුණෙක් විදිහට මගේ තියෙනවා යම්කිසි අදහස් කීපයක් ලංකාවේ සියලු රටවැසියන්ගේ ඔළුවට දෙන්න ඕන. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් මනස සම්බන්ධ කටයුතු කරන කෙනෙක්. ඉතින් මිනිස්සුන්ගේ මානසිකත්වය බැලුවම ලංකාවේ මට පේන යම්කිසි තැන් ටිකක් තියෙනවා හැමෝටම කතා කරන්න. ඉතින් ඒ දේවල් වලට මම පොඩ්ඩක් කතා කරන්නම් ඔයාලත් එක්ක. අංක එක තමයි දැන් මේ දේශපාලනයේ තනිකර අච්චාරුවක් වෙන්න හේතුව මම දකින විදිහට එක දෙයක් තමයි අපි කවදාවත් දොස්තර කෙනෙක් පත් කරගන්නේ නැහැ ඡන්දයකින්. අපි කවදාවත් ඉංජිනේරුවෙක් පත් කරගන්නේ නැහැ ඡන්දයකින්. හැබැයි රට පාලනය කරන දේශපාලනඥයෝ අපි පත් කරගන්නේ ඡන්දයකින්. අපි කවදාවත් එයාප්ලේන් එක පයිලට් කෙනෙක් පත් කරගන්නේ ඡන්දයකින්. කවුද වැඩියෙන්ම හොඳ පයිලට්? වැඩියෙන්ම කැමති පයිලට් නැහැ. පයිලට් කෙනෙක් කියන්නේ ඒ වාහනේ එයාප්ලේන් එකේ ජීවිත ගණනාවක අයිතිකාරයා. එතකොට රටක ජීවිත මිලියන ගණනක අයිතිකාරයා අපි තෝරන්නේ ඡන්දයකින්. එයාප්ලේන් එක ගුවන් නියමුවට පරීක්ෂණ 50කට අධික ප්‍රමාණයක් තියෙනවා පාස් වෙන්න. අපේ ලංකාවේ දේශපාලනඥයෙක් තෝරද්දී මොනවද තියෙන පරිශ්‍රණ? අපි කැමැත්ත කොහොමද දෙන්නේ රටක පාලනය කැමැත්තෙන් දෙන්නේ? ඔයා කැමති අරයට එහෙම කොහොමද මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඡන්දයෙන් කොහොමද දෙන්නේ රටක පාලනය මේ අමනුෂ්‍යිත මට තේරෙන්නේ නැහැ. අංක දෙක දේශතාවද මම දැකපු අඩුපාඩුව මේක මමත් පොඩි කාලේ කරපු දෙයක්. මම ඡන්ද දෙන්න යනකොට මම දන්නේ මොන මගුලට ඡන්ද දෙන්න කියලා. මම එතනට ගිහිල්ලා බලනවා මෙයා හරි නැහැ කියලා අම්මා කිව්වා මෙයා හරි නැහැ කියලා තාත්තා කියන මේ පොඩි පක්ෂයක් මෙයා දිනන එකක් නැහැ කියලා කතරේ ගහලා එනවා. මෙන්න මේ හොඳට අහගන්න මේවා මේ පොයින්ට්ස් කාට හරි ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් කාට හරි දියුණු කරන්න පුළුවන් නම් මේ පොඩි තැන් පොඩි හිලක් ඇති නවක් කියලෙන්න හරිද? මේ පොඩි තැන් හොඳට අවධානය යොමු කරන්න. එතකොට මේ මම යෝජනා කරන දේ තමයි ඒකට මිනිස්සුන්ට කිසිම දේශපාලන දැනුමක් නැහැ. මේ ප්‍රශ්නේ වුණාට පස්සේ තමයි මිනිස්සු හොයන්න පටන් ගත්තේ. උද්දමනය කියන්නේ මොකක්ද? රුපියල පායනවා කියන්නේ මොකක්ද? එතකම් මිනිස්සු දන්නේ නැහැ රුපියල පායනවාද කියලා නේද උද්දමනය මොකක්ද? රටක ආර්ථිකය වැඩ කරන්නේ කොහොමද? දේශපාලනය වැඩ කරන්නේ කොහොමද? මිනිස්සුන්ට සතපාක දැනුමක් නැහැ. ඒකට මොකද්ද කරන්න ඕනේ? මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා වගේ පිළිතුරුකුත් දෙනවා. මොකද ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඔයාලා ඕන කෙනෙක්ට පුළුවන් එල්ල චෝදනා කරන්න. චෝදනා කරනවා වගේම බුද්ධිමත් තරුණ පරපුර විදිහට අපි මම මේ සියලු දෙනාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධිමත් තරුණ පරපුරට විශේෂයෙන්. මොකද අපි තමයි රටේ ළඟ අනාගතේ. අපි ඡන්දයක් දෙනකොට දැන් මම කීයට ඡන්ද දෙද්දී අපිට කිසිම දැනුමක් නැහැ. මේකට මම දෙන යෝජනාව. අපි ප්‍රශ්න වගේම යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි පාසල් අධ්‍යාපනය තුල අපිට බැරි විෂයක් පොදු විෂයක් අනිවාර්ය විෂයක් ඇතිකරන්න රටක දේශපාලනය සිද්ධ වෙන්නේ මෙහෙමයි. රටක් දියුණු වෙන්නේ මෙහෙමයි. රටක විකසනයක් වෙන්නේ මෙහෙමයි. රුපියල පාවෙනවා කියන්නේ මේකයි. අනිවාර්ය පොදු විෂයක්. අනිවාර්ය පොදු විෂයක්. මේ විෂය ඉගෙන ගත්තට පස්සේ මම ඡන්ද දාන්න යනවා මම දන්නවා රටේ තත්ත්වය මේකයි. රුපියල මෙතනට වැටලා තියෙන්නේ. මේ වෙනකොට මේ රට ගොඩ ගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තියෙන්නේ මෙන්න මේ පුද්ගලයා ළඟ. කීයෙන් කී දෙනෙක්ට ඡන්ද දෙනකොට ව්‍යවස්ථාව බලලා ඡන්ද දෙන්නේ. ව්‍යවස්ථාව බලන්නේ තනිකර මේ රට යන්නේ මනෝවිද්‍යාත්මක සෙල්ලම. මනෝවිද්‍යාත්මක සෙල්ලම. මිනිසුන්ට රූපాయනේ ඇඩ් දානවා. අපි ඒකට කියන්නේ රෙපිටිෂන් කියලා මනෝවිද්‍යාවේදී. රෙපිටිෂන් එකෙන් අපිට පුළුවන් මිනිස්සු ප්‍රෝග්‍රෑම් කරන්න. ඔයාට නිතරම මම පොඩි පරීක්ෂණයක් කියන්නම්. මොලේ අපිට කරන්න පුළුවන් දෙයක්. අපි නිතරම ටීවී එකේ කිරි වීදුරුවක් පෙන්නනවා නම් මේක පොඩි වැඩසටහනක් ගිය දෙයක්. ඒ වැඩසටහන පැයක් පුරාවට රන් වෙන වැඩසටහන. මේ වැඩසටහන පුරාවටම කිරි වීදුරුවක් වැඩසටහනේ අයිනකින් හැම වෙලේම අපිට පේන්නේ නොපෙනෙන විදිහට පෙන්නනවා. වැඩසටහන අවසානයේදී පැයක් ගිහිල්ලා ඒ වැඩසටහන මෙහෙවන පුද්ගලයා අහනවා ඔයාට මේ වෙලාවේ මම වතුර වීදුරුවකේ කිරි වීදුරුවකේ දුන්නොත් ඔයා බොණ්ඩ ආස මොකද්ද? 90%කට අධික පිරිසක් කියන්නේ මම බොණ්ඩ ආස කිරි වීදුරුව. ඇයි ඒ 90%ක් පිරිස කිරි වීදුරුවට ආස වෙන්න හේතුව? මිනිස්සුන්ගේ යටිහිතට අර කිරි වීදුරුව පොඩ පෙන්නමු නිසා යටිහිතට මිනිස්සුන්ගේ ගිහින් තියෙනවා මේ ට්‍රික්ස් සයිකොලොජිකල් ට්‍රික්ස් මේවට කියන්නේ සයිකොලොජිකල් ඔපරේෂන්ස්. මිනිස්සුන්ට ඡන්ද දැන්නින් දානවා පෝස්ටර් ගහනවා වැඩ කරනවා නම් මිනිස්සු පෝස්ටර් ගහන්න ඕනේ නැහැ. සයිකොලොජිකල් ගේම්ස්. ඉතින් මම කියන යෝජනාව තමයි අනිවාර්ය විෂයක් තියෙන්න ඕනේ. රටක් පාලනය වෙන්නේ කොහොමද? අපි ඡන්ද දෙන්න ඕනේ කොහොමද? හැම කෙනෙක්ටම දැනුමක් තියෙන්න ඕනේ. මෙතන දැන් ඉන්න අය කෙනෙක් මම ඇහුවොත් ගොඩක් අයට දැනුමක් නැහැ. අපි ඡන්ද දෙන්නේ ඇයි? රටේ උද්දමනය කියන්නේ මොකක්ද? මේ ගැන දැනුමක් නැහැ. ඉතින් ඒක එකක්. ඊළඟ කාරණාව මට කියන්න තියෙන සාමාන්‍යයෙන් ප්‍රයිවට් කම්පැනි එකවත් බාර දන්න ඇති සාමාන්‍යයෙන් කම්පැනි එක එකම පවුලේ දෙන්නෙක් රස්සාවට ගන්නෙ නැහැ. එකම පවුලේ දෙන්නෙක් රස්සාවට ගන්න තියෙන හේතුව අනිවාර්යෙන් දසා ගන්න නිසා.
මේ ලංකාව කියන කම්පැනි එකම පවුලේ කී දෙනෙක් ඉන්නවද ඇතුලේ? කොහොම ගහිල්ලා ගහන්න පුළුවන් දෙකම පවුලේ 7-8ක් සෙට් වුණාම. කම්පැනි එකකට ගන්නේ නැත්නම් එකම පවුලේ දෙන්නෙක්වත් මොකද්ද මේ කරන විහිළුව? වයි දැන් තරුණ පරපුර ඉස්සරහට මේ ගැන ගොඩක් හිතන්න ඕනේ. ඊළඟට මම තව කරුණු දෙකක් කියන්නම්. අපි මෙතන කතා කරන පාට ගැන. අපි ගෝඩා ගෝ හෝම් කියනවා, කුණුවරපත් කියනවා. හරිද? කුණුවරපත් කියනවා. මම දන්නේ නැහැ. පවුලේ වශයෙන් මට මගේ නංගි මෙතනට එක්කන් එන්න බෑ. මගේ පොඩි නංගි මට මෙතනට එක්කන් එන්න බෑ. මොකද කියන කුණුවරපත්. එහෙනම් ඒකට විසඳුම මොකක්ද? අපි තරුණයෝ වශයෙන් මීට වඩා බුද්ධිමත් පාට ඉදිරිපත් කරන්න ඕනේ. මේවත් නියමයි. මේවායේ වෝම් අප් වෙනවා අපි. මේ පාට එක්කම අපිට ඉදිරිපත් කරන්න බැරි සියලුම වැති ඇමතිවරුන්ගේ වත්කම් විගණනය කරව. මේවා කියනකොට මේ මිනිස්සු ප්‍රශ්න වෙන්නේ අම්මට සිරි යන්න විගණනය කරන්න යන්නේ. ඕටගෝම් කියන එක දැන් හුරු වෙලා තියෙනවා. අපි දැන් මීට වඩා විද්වත් පාට ගේන්න ඕනේ. බුද්ධිමත් පාට ගේන්න ඕනේ. සියලු වත්කම් බරකම් විගණනය කරව. පැන්ඩෝරා පේපර්ස් වල නම් තිබ්බ කට්ටිය එළියේ. මේවට අපිට පුළුවන් හදන්න පාට. හරි මේක අංක 4 වෙනි කාරණේ මම තව එක කාරණයක් කියන්නම්. මේ රටේ මිනිස්සු කොච්චර මේ රටට ආදරේද කියන එක මම කියන්නම්. ඒක මම කාරණා දෙකක් යටතේ විස්තර කරනවා. එකක් තමයි මේ රට කොච්චර ස්වයං පෝෂිත වීරව නම් ඔයාලා අහලා ඇති පරාක්‍රම බාවරතුමාගේ කාලේ සහල් කරත්තයක් රටේ එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට යවනවා. සහල් අඩු ගෙදරකින් සහල් අඩු ගෙදරක් තියෙනවා නම් ඒ සහල් කරත්තේ සහල් මිටක් ගන්න පුළුවන්. සහල් ගන්න පුළුවන්. එක මිනිස්සෙක් හරි ඒ කරත්තෙන් සහල් මිටක් ගත්තොත් රජතුමා කියනවා මේ රටේ සහල් මදි. බාබාවල සහල්. එක සහල් මිටක් ගත්තොත් රජතුමා හිතනවා මදි කියලා. අපිට සහල් මිටක් කණ්ඩායම් තියෙනවද? හිතලා බලන්න. අංක දෙක මේ රටේ මිනිස්සු කොච්චර මේ රටට ආදරය කරාද? පරණි සෙල්ලිපි වල පවා බැංකු ක්‍රම පවා මේ රටේ තිබිලා තියෙනවා. කෝදෙන් ඒවා. අනිත් දේ තමයි අපේ පරණි සිංහල හෙළපාලකයෝ ලංකාවේ පරණි හෙළපාලකයෝ සෝරහේන තත්හා ගිලිහිතා කියන පාඩේ අතරේ මේ ලංකාව පාලනය කරේ. සෝබාදහමේ අයිතිය සියලු සතුන් සතුයි. සෝබාදහමේ අයිතිය අපිට විතරක් නෙමෙයි. අපි දැන් මේ ඇසිරෙන්නේ මේ සෝබාදහම අපිට විතරක් අයිතියයි. එහෙම නෙමෙයි අපේ අතීත පාලකයෝ කරේ. ගහක් කැපුවා නම් ගස් 10ක් වැහුවා. කොහේ ආකල්ප දැන් අපි. සෝරහේන තත්හා ගිලිහිතා. සෝබාදහමේ අයිතිය සියලු සතුන් සතුයි. ඊළඟදී මම තව එකක් කියලා ඉවර කරන්නම්. මම අනුරාධපුරේ මම පෞද්ගලික පුරාවිද්‍යා ගවේෂණ කරන්න ආස කෙනෙක්. අනුරාධපුර කෞතුකාගාර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ මිනිස්සු කොච්චර මේ මහ පොළොවට ආදරෙයිද කියනවනම් වැසිකිළියක අපි දාන මූත්‍රා පවා පීවර 3ක් යටතේ පිරිසිදු කරලා තමයි පොළොවට නිදාස් කරන්නේ. අනුරාධපුර මේවට එකයි යන දරුවෝ මේ රටට ආදරය දැනෙන්නේ නැතකොට ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් මේ රටේ හිරෝෂිමා නාගසාකි වලට ගහපු එක ජපානයේ ළමයින්ට එක වසරේ ඉඳන් කියලා දෙනවා. මේ බලපං උඹලට ගැව්වා. උඹලට අභිමානයක් තියෙන්න ඕනේ. එහෙමයි මේ රටේ මිනිස්සු කොඳු හදන්නේ. අපේ ප්‍රයිමරි ඉඳන් මොනවද කියලා දෙන්නේ? ළමයින් අතේ ෆෝන් එක අම්මලා කම්මැලිකමට ෆෝන් එක දෙනවා. උන්ගේ නියුරෝන සෛල මැරෙනවා. හිතන්න පුළුවන් පරම්පරාවක් බිහි වෙයි. අම්මා පොතක් කියනවා දැක්කොත් තමයි දරුවා පොතක් කියවන්නේ. අම්මා ෆෝන් එකේ නම් අම්මා ටීවී එකේ නම් අම්මා කිරි ටික දෙන්නේ ටීවී එක බලාගෙන. ළමයාගේ පෞරුෂය දුර වෙනවා. අම්මේ කිරි දෙනවා නම් ළමයාගේ ඇස් දෙක දිහා බලන් කිරි දෙන්න ඕනේ. එතකොටයි ළමයට දැනෙන්නේ අම්මා මගෙත් එක්ක ඉන්නවා. මම ශක්තිමත් කියලා. අම්මලා ටීවී දිහා බලන් කිරි දෙන්නේ. මේ රට හදන්න ඕනේ කිරි දෙන තැන ඉඳන්. මතක තියාගන්න. ඉතින් ඔයාලට අනුරාධපුරේ කෞතුකාගාරයට බලා ගන්න පුළුවන් ස්වාමින් වහන්සේලාගේ මූත්‍රා වැසිකිලි වල මුට්ටි 3ක් බලනවා. වැසිකිලි බලයට. ඒ මුට්ටි එකක අඟුරු එකක වැලි අනික තව කණසියක් තියෙන්නේ. මූත්‍රා පවා පීවර 3ක් පිරිසිදු වෙලයි පොළොවට යන්නේ. ඒ තරම් මේ පහ පොළොවට ආදරෙයි. ඒ ආදරය කරන මිනිස්සු ආයෙ බිහි වෙනවා නම් මම ගොඩක් කැමතියි. බොහොම ස්තුතියි.